අදත් ඔබ එකතු වෙන්නේ ආදරණීය ජීවිතයේ සමගින්. අපි නිරෝගීකම ගැන කතා බහ කරනවා. ඔබත් එක්ක බොහොම එකතු වෙලා කතා බහ කරනවා. විශේෂයෙන්ම නිරෝගී වෙන්නේ කොහොමද? නිරෝගී වෙන්න මොනවද කරන්න ඕනේ කියන කරුණු කාරණා ගැන අපි ඔබව දැනුවත් කරනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි වැඩි සැලකිලිමත් භාවයක් දක්වන්නේ නැති පැතිකඩක් තමයි මේ අපේ දන්ත සෞඛ්‍ය පිළිබඳව. අපි සාමාන්‍යයෙන් උණ කැස්ස හෙම්බිරිස්සාව ගැන නිරන්තරයෙන්ම කතා කරනවා. සහ ඔබ ඒ ගැන දැනුවත් වෙනවා. ලෙඩක් හැදුනම හැබැයි ඔබ දන්නේ නැතුව ඇති අපි හිතන්නේ නැති වුණාට දන්ත සෞඛ්‍ය කියන්නේ අපේ නිරෝගීකමට ලොකු බරපතල විදිහට අපිට හොඳ වටිනාකමක් එකතු කරගන්න පුළුවන් වෙන පැතිකඩක්. ඒ නිසාම තමයි අපි අද දවසේදී ඔබත් එක්ක ගැන කතා බහ කරන්න සූදානම් වන්නේ. විශේෂයෙන්ම නිවැරදිව දත් මදින්නේ කොහොමද? දත් බුරුසුවක් තෝරගන්නේ කොහොමද? සහ දන්තාලේපයන් කොහොමද අපි නිවැරදිව තෝරගන්නට අවශ්‍ය වෙන්නේ? විශේෂයෙන් කාන්තා ඔබ එකතු වෙනවා අපිත් එක්ක. ඒ නිසා අපි විශ්වාස කරනවා කුඩා දරුවන්ගේ සිට අපි වැඩිහිටි පාර්ශවයේ දක්වාම මේ හැම දිනාටම දන්ත සෞඛ්‍යයේ තියෙන වැදගත්කම ගැනත් අපි ඔබව දැනුවත් කරන්න සූදානම්. ඒ නිසා අපි අද දවසේ මේ පිළිබඳව ඔබ නිරන්තරයෙන්ම වගේ අද දවසේ දැනුවත් කරනවා. අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේ මේ කතා බහට ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ලංකා සමරසේන අපේ හෙද නිලධාරිනීතුමිය අපි බොහොම ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් සුබදෑසන. ආයුබෝවන් සුබදෑසනක්. අපි හැමෝම කැමති විවිධ දේවල් පිළිබඳ දැන කියා ගන්න. හැබැයි මේ දන්ත සෞඛ්‍ය පිළිබඳව අපි ටිකක් මැලිකමක් දක්වනවා දැනගන්නත් සහ වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැනේ. අපිට මොන හරි දෙයක් වුණාම තමයි හිතන්නේ මේක ගැන අපි තව දැනගන්න ඕන කියලා. මම කැමතියි ඔබතුමියගෙන් මුලින්ම දැනගන්න. ඒ කියන්නේ දන්ත සෞඛ්‍යයේ තියෙන වැදගත්කම කොයි වගේද? ඕනම කෙනෙක්ට මම අර කිව්වා වගේ කුඩා වයසේ ඉඳලා වැඩිහිටි පාර්ශව වෙනකන් දන්ත සෞඛ්‍යයේ තියෙන වැදගත්කම කොහොමද? කෙනෙක්ගේ නිරෝගීකමට කොහොමද ඒක ඉවහල් වෙන්නේ? ඇත්තටම සුමුදු අපි හැමෝම කතා කරන්නේ හිස කෙස් නිය සම ගැන. පෞරුෂත්වය කියලා ගත්තාම පෞරුෂත්වයේ ආකර්ශනීය අංගයක් විදිහට මම දකින්න හිනහව. ඒකට ඕන කෙනෙක්ගේම හිනහවත් එක්ක එයාගේ පෞරුෂත්වය වැඩි දියුණු වෙනවා. එතකොට කාන්තාවක් විදිහට අපගේ මවක් විදිහට අපේ යුතුයකම වන්නේ අපේ දරුවන්ට කොහොමද මේ වගේ නිරෝගී දත් දෙපළක් ලබා දෙන්නේ කියලා. එතකොට ඒක බලනකොට අපිට කතා කරන්න පුළුවන් කොහොමද මේ විදිහට අපි නිරෝගී දත් දෙපළක් අපේ දියණියට පුතාට එහෙම නැත්නම් දැන් අපි ඒ කාලේ පසු කරනවා ඉදිරියට ලබා දෙන්නේ කියලා. ඒ යටතේ කතා කරද්දී අපි බලමු මුලින්ම කොහොමද මේ නිවැරදිව දත් පෙළක් තියාගන්න අපි කල යුත්තේ මොනවද කියලා. මූලිකම දේවල්. එයත් අපි මුලින්ම කරන්න ඕනේ දිනකට දෙවරක් එනම් උදෑසන රාත්‍රී ආහාරයට පෙර ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මදින්න ඕනේ. මතක තියාගන්න ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මදිය යුතුයි. ඒ ෆ්ලෝරයිඩ් අඩංගු වෙන්න ඕනි කියලා ඔබ හායි අර අපි කියන විදිහට මේ හොඳින්ම පැහැදිලි කරලම කියන්න විශේෂ හේතුවක් තියෙනවද? එහෙම දන්තාලේපයක් අපි තෝරාගත යුත්තේ. ඔව්. ෆ්ලෝරයිඩ් මගින් කරන කාර්යභාරය ඉතා විශාලයි. එකක් තමයි එනමලේ ශක්තිමත් කරනවා. මුඛයේ තියෙන අහිතකර බැක්ටීරියන් විනාශ කිරීමේ හැකියාවක් මේ ෆ්ලෝරයිඩ් සතුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දත මත තැම්පත් වෙන ලවණ කැල්සියම් ලවණ ඒ තැම්පත් වීම සක්‍රියතාවය වැඩි දියුණු කරනවා. එමෙන්ම එම කැල්සියම් ප්‍රමාණය දතින් ඉවත් වීම ඒක මර්ධනය කිරීමේ හැකියාවත් මේ ෆ්ලෝරයිඩ් වලට තියෙනවා. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම ඔබට කියන්නේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කරන්න කියලා. දැන් අපි දන්තාලේපය වගේම තමයි නිවැරදි දත් බුරුසුවක් තෝර ගැනීම ගොඩක් අයට මේක මේ පැටලෙන අවස්ථාව බටතන සමහර අය නිවැරදි නොවන එකක් තෝර ගන්නවා. ඊට පස්සේ කියනවා හරියට දත් මැදෙන්නෙත් නැහැ කියන එහෙම වෙනවා. හැබැයි Tamanට ගැළපෙන සහ නිවැරදි දත් බුරුසුවක් තෝර ගන්නකොට අපි මොනවා ගැනද සැලකිලිමත් වෙන්නට ඕන? ඔබ දකිනවා ඇත්තේ දත් බුරුසුව වහලා තියෙන දවටනේ. ඒ දවටනේ උඩින් සඳහන් වෙලා තියෙනවා soft medium hard කියලා. එතකොට අපි අනිවාර්යයෙන්ම තෝරාගත යුතු වන්නේ soft කියන දත් බුරුසුව. එතකොට ඒ භාවිතාවය තමන්ට විතරමයි ඒ බුරුසුව තවත් කෙනෙකුට භාවිතා කරන්න බෑ. ඇත්තටම හවුලේ භාවිතයක් නැහැ. ඒ වගේම තමයි ඔබ දකිනවා ටික දවසක් යනකොට මේ බුරුසුවේ කෙන්දි මෙහෙම මේවා වෙලා තියෙනවා. දෙපැත්තට නැමිලා තියෙනවා. ඒ තත්ත්වයේදී අපි අනිවාර්යයෙන්ම දත් බුරුසුව මාරු කළ යුතුයි. ඒකට කාල සීමාවක් කියන්න බෑ. අපි දත් මදින වේගය මත එම කෙඳි ඈත් වීමේ වේගයත් ඉක්මන් කරනවා.
අර ගොඩක් වෙලාවට අපි බුරුසුවක් මාරු කරන්නේ ටික කාලයක් ගිහිල්ලානේ. එතකොට ඒ මගින්ම අපිට බැක්ටීරියා තවත් අපිට ඇතුල් වීමේ ඉඩකඩක් තියෙනවද? කොහොමද ඒක සිද්ධ වෙන්නේ? දැන් ඔබ කිව්වා ඒක කාල සීමාවක් නැහැ කියන කාරණය. හැබැයි ඒක අපි නිවැරදිව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාරු කර යුතුයි නේද? අනිවාර්යයෙන්ම මාරු කර යුතුයි. හරි. අපි එහෙමනම් පෙන්වන්නත් සූදානම් වෙලා ඉනවා නිවැරදිව කොහොමද දත් මදින්නේ කියන කාරණය. මොකද ගොඩක් දෙනෙක්ට පටලැවෙනවා අපි කොහොමද නිවැරදිව දත් මදින්නේ කියන කාරණය. අපි කතා කරන අතරතුරේම පැහැදිලි කරමු කොහොමද දත් මදින්නේ නිවැරදිව කියන එක. පුංචි බබාලගේ ඉඳලම ලොකු අපේ වැඩිහිටි පාර්ශවයේ දක්වාම නිවැරදිව දත් මදින ආකාරය පිළිබඳ දැනුවත් වෙනවනේ. ඒ නිසාම තමයි අපි අද දවසේ පෙන්වන්න සූදානම්. අපි පටන් ගමු. කතා කරන ගමන් අපි පෙන්වමු. හරි. ඔබට මේ පෙන්නන්නේ අපි ආකෘතියක් මේ විදිහට. ඔබට මේ තරමට නම් කට අරින්න බෑ. නමුත් මේ තරමට තියලා තමයි අපි සාමාන්‍යයෙන් දත් මදීම සිදු කරන්න ඕනේ. ඔබට පේනවා මේ බුරුසුව මෙහි තියෙන මෘදු කෙඳි. මෘදු කෙඳි තියෙන්නේ මේ මගින් ක්‍රමානුකූලව. ඒකකින් මම අදහස් කරන්නේ කිසිම දතක් මග නොහැරෙන විදිහට තමයි අපි මේ දත් මදීම කළ යුත්තේ. ඒ හින්දා එක කෙලවරකින් පටන් අරගෙන තව කෙලවරකට යෑම ඉතාමත් උචිතයි. මේ ආකාරයට ඔබ බලන්න රවුන්ඩ් මේ හිසෙහි තියෙන මේ කෙඳි ස්වභාවය රැගෙන දතෙහි රවුම් ආකාරයට තමයි අපි දත් මැදීම කළ යුත්තේ. මේ ආකාරයට මේ බලන්න ඔබ මේ විදිහට ඉදිරියට මේ විදිහට පැමිණ මේ ආකාරයෙන් දත් මැදීම සිදු කිරීම කර හැකි. මේ ආකාරයෙන්ම දතේ යටිපැත්තත් රවුමට මෙහි ඉදිරිපස දත් මේ ආකාරයට රවුමට මැදීම කර යුතුයි. අනිවාර්යයෙන්ම අපි දතෙහි පැති තුනම මේ ආකාරයට උඩු ඇඳ සහ යටි ඇඳේ දත් මැදීම සිදු කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අපි මේ දකිනවා ගොඩක් වෙලාවට තද කරලා හයියෙන් මදින කට්ටිය ඉන්නවා නේද? සමහර වෙලාවට මේ හිමීට දැනෙන්නවත් නැති ප්‍රමාණයට අතනවා. නිවැරදි ක්‍රමය මොකක්ද? ඇත්තටම දත් මැදීම ඔබ දකින්න ඇති සමහරු මේ ආකාරයට මෙහෙම වදිනවා. ඇත්තට මේ වැරදි ක්‍රමයක්. ඔබට අපි අවධානයෙන් කියා සිටින්නේ රවුම් ආකාරයට මැදීම වගින් ඔබගේ විදුරු මසත් දතත් අතර තියෙන තුනී පටලය සුදු පැහැටි ටාට එහෙම නැත්නම් මැලියම් කියනවා. අන්නේ මැලියම් යවා ගැනීමට සුදුසුම ක්‍රමය වන්නේ මේ ආකාරයට රවුම් ආකාරයෙන් දත් මැදීම තමයි. ගොඩාක් තද කරන්නේ නැතුව විනාඩි 2ක කාලයක් උපරිමය දත් මැදීම සඳහා යෝග්‍යයි. විනාඩි 2ක කාලයක් මතක් වෙනවා. ගොඩාක් අපි දකිනවනේ සමාජයේ වෙනතරන් අයිනා දත් මදින්න ගොඩාක් වෙලාවක් ගන්නවා. හැබැයි සමහර වෙලාවට අර නිවැරදි නොවන ක්‍රමයක් මගින් තමයි අච්චර වෙලාවක් වුණත් දත් මදින්නේ. ඒ තුලින් යම් ආබාධයක් තවත් ඇති වෙන්න පුළුවන්ද කොහොමද? ඇත්තටම එනමලයට හානි වීමක් අපි දැඩිව බුරුසුව භාවිතයෙන් දත් මැදීමෙන් සිදු වෙන්න පුළුවන්. එනමලය හානි වීම. ගොඩක් වෙලාවට දත් මදිනකොට සමහරුන් කියන කතාවක් තමයි මේ ගොඩක් වෙලාවට මේ ලේ පිට වෙනවා කියලා විදුරු මස් වලින් හරි එහෙම නැත්නම් හයියෙන් මැද්දම එහෙම සමහර වෙලාවට කියනවා. එහෙම වෙන විශේෂ හේතුවක් තියෙනවද? ඔබගේ දත්වල මැලියම් බැඳිලා තියෙනවා නම් එම මැලියම් අප දත් මදින විට කැඩී යාම තුලින් ලේ ගහනයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔබට එහෙම සැකයක් ලේ වහනයක් තියෙනවා නම් වහාම දන්ත වෛද්‍යරයෙක් වෙත යොමු වීම ඉතා වැදගත්. හොඳයි. ඔන්න ඔය විදිහට අපි අද දවසේ දැනුවත් කරන විවිධ දේවල් අපි අවධානය යොමු කරන්නේ නැති සමහර අපෙන් වෙන පුංචි වැරදි නිසා නේද? මේ දේවල් ගොඩක් ලොකු වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි අපි මේ ගැන දැනුවත් කරන්නේ. දැන් දත් මදින ආකාරය ගැන කතා කරා. දත් බුරුසුවක් නිවැරදිව ඇයි ඔබ තෝරගත යුත්තේ? එතකොට දන්තාලේපයක් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් ඇයි ඔබ තෝරගත යුත්තේ කියන කාරණය ගැන අපි මතක් කරා. ගොඩක් වෙලාවට සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දත් කහ පාටයි කියන. කොච්චර අපි හොඳ දන්තාලේපයක් භාවිතා කරත් හැම වෙලාවෙම දත් මැද්දත් ගොඩක් වෙලාවට දත් කහ පාට ස්වභාවයක් දක්වනවා. මේකට විශේෂ හේතුවක් තියෙනවද? නැත්නම් මොකක් හරි බැක්ටීරියා මගින් වෙන ආසාත්මිකතාවයක්ද? මොකක්ද හේතුව? දත් කහ පාට වෙන්නේ ඇත්තටම සමහර අය එක ආවේනික ලක්ෂණයක් වෙනවා. නමුත් සමහරක් අය විවිධ වර්ගයේ ඖෂධවලදී එම දත් අවපැහැගැන්වීම සිද්ධ වෙනවා. ඉතින් මේ සඳහා විවිධ උපක්‍රම විවිධ තාක්ෂණික ක්‍රම අප සතුව තියෙනවා. අපේ දන්තා රෝහලෙන් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ඔබට ඕන වෙලාවක ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලට යොමු වීමක් සිදු කර හැකියි. දත් අපි සුද්ධ කරනවා කියනවනේ. හැබැයි ඒක කොච්චර කාලයකටද? ඒ කියන්නේ මාස කීයකට අපිට දත් සුද්ධ කරගන්න පුළුවන්ද? දැන් අපි ගොඩක් වෙලාවට ওই කහ පැහැති ස්වභාවයක් තිබුණම හිතනවා දත් අවරණ භාවයට පත් වුණාම හිතනවා මේක දත් අපි
දන්ත ශල්‍යාගාරයක් වෙත හෝ නැත්නම් රෝහලකට ගිහිල්ලා මේක සුද්ධ කරගත්තම හරියයි කියලා. හැබැයි ඒ දත් සුද්ධ කිරීමත් කොච්චර කාල සීමාවක් ඇතුළත කරන්න ඕනද අපි? ඇත්තටම දත් සුද්ධ කිරීම කියන එකට කාල සීමාවක් කිව නොහැකි. ඔබ නිවැරදිව දත් මැදීම සිදු කරනවා නම් ඔබගේ දත්වල එම මැලියම් බැඳීම සිදු නොවෙනවා. එතකොට ඒක ඝනත්වයට පත්වීමත් සිදු නොවෙනවා. ඒ සඳහා ඒ දත්වල මැලියම් නිවැත්වීම සිදු කිරීමට රෝහලක් වෙත යෑම අවශ්‍ය නැහැ. එය දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමෙන් අවශ්‍ය කාරණා ඉටු කරගන්න පුළුවන්. හොඳයි. අපි පුංචි වයසේ ඉඳලා වැඩිහිටි පාර්ශවය වෙනකම් අපි අද දවසේ කතා බහට එකතු කරගන්නවා කියන කාරණේ මතක කරා. පුංචි බබාලට ගොඩාක් තියෙනවා අම්මලා අපිත් එක්ක ගොඩක් වෙලාවට එකතු වෙන නිසා අපි කතා කරමු. ගොඩාක් තියෙනවා මේ ගෙදරදි වැටෙනවා. හරි ඉක්මනට වැටෙනවනේ පුංචි අයට තේරෙන්නේ නැති නිසා දත් කැඩීමකට සිද්ධ වෙන්න පුළුවන් නිවස තුළදී. එහෙම අවස්ථාවක දෙමව්පියන් විදිහට මොනවද සැලකිලිමත් වෙන්න ඕන රෝහලට එන්න කලින් හෝ කොහොමද? චූටි ළමයි ඉන්න ගෙවල් වල ඇත්තටම ඉතින් දත් බිමට වැටිලා දත් කැඩෙන එක සාමාන්‍ය සිද්ධියක්. ඉතින් අපි කියන්නේ දැන් පාසලේදී සිද්ධ වුණොත් ඇත්තටම මේම දතෙහි කුණු දූවිලි මඩ රැඳෙන්න පුළුවන්. ඒ හින්දා තප්පර 10ක් සෙමින් ගලා යන ජලයට දතෙහි හිස කොටස අල්ලලා හොදලා එක්ක තමන්ගේ කෙල එහෙම නැත්නම් වැඩිහිටියෙකු කෙල සමග සේලයින් වතුර, තැඹිලි වතුර, නැවුම් කිරිස් ඒ හෝ කුමන හෝ ද්‍රවයක් සමග වහාම රෝහලට පැමිණෙන්න ඔබේ දතට නිසි ප්‍රතිකාර ලැබෙනු ඇත. එතකොට රෝහල වෙත ගියන් පස්සේ අපි කියන්නේ දත කැඩුණු දතත් අරගෙනම තමයි අපි එන්නට අවශ්‍ය වෙන්නේ. කැඩුණු දතත් අරගෙනම පැමිණිය යුතුයි. ඒක පසු කාලීනව ඒක අපි බද්ධ කිරීමකින් පස්සේ අපිට ඒක දරුවට යම් හානියක් වෙනවද නැත්නම් ඒක නිවැරදිව තිබ්බ ආකාරයටම අපිට නිවැරදිව තියාගන්න පුළුවන් කමක් තියනවද? බොහෝ දුරට නිවැරදිවම තියාගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් කාලයත් සමග විදුරුමස් රෝග එයාට ඇති වෙන වෙනත් යම් රෝගත් එක්ක බලනකොට වෙනස් වීමක් සිදු විය හැකියි. හොඳයි. ඉතින් ඔන්න ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. මොකද විශේෂයෙන් පුංචි බබාලට දෙයක් වුණාම දෙමාපියන් විදිහට ඔබ කලබල වෙනවා. හැබැයි එහෙම නැතුව නිවැරදිව අර කියපු ක්‍රමයන් වලට අනුකූලව පාවිච්චි කරන්න ඕන විදිහ කිව්වා. කොහොමද රෝහල වෙත ගෙනෙන්නේ කිව්වා. ඒ නිවැරදි ක්‍රම අනුගමනය කිරීම තුළින් අපිට නිවැරදිව ඒ තිබුණු ආකාරයට මේ දේවල් නිරාකරණය කරගන්න හැකියාවකොත් ලැබෙනවා. විශේෂයෙන්ම මේ අපි දකිනවා පුංචි බබාලගේ අපි පොඩි පාර්ශවයේ ඉඳලා කතා කරත් පුංචි බබාලගේ මේ අපි කියනවා දත් පණුව කනවා කියලා. කළු පාට ස්වභාවයක් දක්වන්නට ලැබෙනවා. සමහර වෙලාවට අපි කියනවා පැණි රස වැඩියෙන් කෑවම කියලා. හැබැයි නිවැරදි මොකක්ද හේතුව මේක සිද්ධ වෙන්න? පුංචි අයගේ දත් කළු පාට වෙනවා. දත් කළු පාටින් අපි කියනවා පණුව කාපු. ඒ ස්වභාවයක් නැති වෙන්න මොකක්ද හේතුව බවට පත් වෙන්නේ? ඇත්තටම සමාධිය අපි ඒ සඳහා මවකගේ වගකීම වෙන්නේ නිවැරදි ආහාර රටාවක් කරා යොමු වීමයි. සීනි සහිත එහෙම නැත්නම් පැණි රස ಜಾති අවම කරන්න ඕනේ. පැණි රස බීම, එතනින් ගියාම ශනික ආහාර, ඒ වගේම ඇලෙන සුළු ආහාර, උදාහරණයක් විදිහට බනිස් ගත්තොත් බනිස් කනකොට දත්වල ඇලිලා තියෙනවා. ඒක බ්‍රෂ් දත් මැදීමෙන් තොරව ගැලවී යාමක් සිදු වෙන්නේ නැහැ. එවැනි තත්ත්වයේදී සීනි කියන්නේ බැක්ටීරියන්ට හොඳ මාධ්‍යයක්. ඉතින් මේ මාධ්‍ය තුල ඔවුන්ගේ ඝනත්වය වැඩිවීම තුලින් තමයි මේ දත් දිරා යාමට යොමු වෙන්නේ. ඒ හින්දා අපි හැමතිස්සෙම දෙමාපියන්ව දැනුවත් කරන්නේ නිවැරදි ආහාර පුරුදු එකතු කරන්න. ඔබට පුළුවන් පළතුරු, එළවලු, එතනින් ගියාම ප්‍රෝටීන් අඩංගු මස්, මාළු, කරවල, බිත්තර, කිරි ආහාරයට එකතු කරන්න. රටකජු, ඇට වර්ග ඒ සියල්ලම අපි හොඳයි කියන ආහාර ගණයේ තමයි තියෙන්නේ. අපි කතා කරමු දැන් පුංචි අය රාත්‍රියට කිරි බොනවා, නිින්දෙදි කිරි බොනවා. එහෙම අවස්ථාවකදී යම් කිසි දෙයක් කරන්න පුළුවන් ද දෙමව්පියන් විදිහට? දැන් දරුවන්ට නිින්දෙදි කිරි බිව්වම අර සීනි එතකොට ඒ රස දැනෙනවා කියලා අපි අහලා තියෙනවා. එහෙම අවස්ථාවන් වල දත් දිරා යාමට හේතුව බවට පත් වෙනවද කොහොමද ඒක? ඇත්තට මේක හේතුවක් වෙනවා. සීනි රහිත කිරි බීම තුලින් දත්වල දිරා යාම වැඩි වෙනවා. ඉතින් ඒ සඳහා කළ යුත්තේ මේක ඇත්තටම අපිට වළක්වා ගැනීම තමයි කරන්න පුළුවන්. නමුත් වැළැක්වීම කළ නොහැකිම අවස්ථාවක් ආවොත් කිරිබී වගස කට සෝදා ගැනීමට වතුර ලබා දීම තමයි කළ යුත්තේ. ඒක ටිකක් අපහසු කාර්යයක් නේද රාත්‍රියේ නිින්දෙදි කරන එක. අපි හැමතිස්සෙම කියන්නේ රාත්‍රී නිින්දට පෙර ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපකින් දත් මදින්න කියලා. අන්නේ හේතුව උඩ රාත්‍රී කාලයේදී අපේ මුඛය විවෘත වෙන්නේ නැහැ. අපි තද නිින්දක වැටෙනවා. එතකොට බැක්ටීරියාවන්ට ක්‍රියා
උපකාරී වෙන්න හොඳම අවස්ථාව විදිහට තමයි රාත්‍රී කාලයේ දකින්නේ. අපි අහලා තියෙනවා ඇඟිලි ඉරුවම දත් ඉස්සරහට එනවා කියලා. ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවද? මොකද ගොඩාක් අය හැම වෙලාවෙම කියනවා සූප් භාවිතය ඇඟිලි ඉරුවම දත් ඉස්සරහට එනවා පුංචි කාලෙදි කියලා. ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවද? ඔව් ඒකේ සත්‍යතාවයක් තියෙනවා. ඔබගේ දත් අලුතෙන් එන දත් යම්කිසි බලයක් යෙදීම තුලින් ඇදවීමකට ලක්වීමක් සිද්ධ විය හැකියි. ඒක එතකොට අපි කියන කිරිදත් හැලෙන කාල සීමාවේදී නැවතත් ඒක අපි අලුතෙන් දත් වැඩෙනකොට ඒක නැවතත් තිබුණු ආකාරයට එනවද නැත්නම් ඒ ස්වරූපයෙන්ම දෙන්නේ කොහොමද? දැන් ඇත්තටම ඇඟිල්ලක් උරනවා. ඒකම නැත්නම් ඒ වෙනුවට වෙනත් උපකරණයක් යොදාගෙන ඉරීම මගින් ඒ තියෙන විෂ බීජ ඝනත්වයත් වැඩි වෙනවනේ. එතකොට දැන් අපි කියමුකෝ ටිට් එකක් සූප්පුවක් ඒක හරියට පිරිසිදුුනේ නැත්නම් ඒක තුල විෂ බීජ වර්ධනය වෙලා තව දුරටත් මුඛ රෝග වලට යන්න පුළුවන්. ඒත් එක්කම තමයි දැන් කිරිදත් හෝ වේවා මේ අලුතෙන් එන ස්ථිර දත් හෝ වේවා අපි ඇඟිලි ඉරීමකට ලක් වුණොත් එහි අසාමාන්‍ය තත්ත්වයක් ගොඩනගන්න පුළුවන්. ඒ වගේම ඒක මම දකින්නේ වැරදි පුරුද්දක්. අපි ඒක එතනින්ම දකින්න මොහොතේම ඉවත් කර ගැනීමට කටයුතු සලසා ගත යුතුයි. හොඳයි. අපි අද කතා කරන්නේ දන්ත සෞඛ්‍යයේ තියෙන වැදගත්කම සාමූලිකව යම් යම් පුංචි අපෙන් වෙන අපහසුතාවයන් මගහරවාගෙන කොහොමද නිවැරදිව දන්ත සෞඛ්‍ය පිළිබඳව අපි දැන කියාගන්නේ කියන කාරණාවන් පිළිබඳව. අපි විවිධ දේවල් තොරතුරු පිළිබඳ කතා බහ කරා. දැන් දත් කැක්කම තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. වැඩිහිටි පාර්ශවයේ කෙනෙක් වෙන්න පුළුවන්. ළමයික් වෙන්න පුළුවන්. කොයි ආකාරයේ හෝ වෙන්න පුළුවන්. දත් කැක්කමක් තියෙන කෙනෙක් මේ දත කැක්කුමයි කිය ගොඩාක් කාලේ ඉන්නවා අපි දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන්නෙත් නැහැ. ඒක වේදනානාශකයන් මගින් පාලනය කරගෙන ඉන්නවා. හැබැයි මේ දත් කැක්කම තියාගෙන ගොඩාක් කල් ඉන්න එක කොතරම් හානිකරදායිද අපේ දන්ත සෞඛ්‍යයට? දත් කැක්කුම කියන්නේ ඇත්තනම දන්ත ව්‍යසනයේ ලක්ෂණයක්. ඒ කියන්නේ ඔබගේ දත දන්ත ව්‍යසනයට එහෙමනම් දි รา පත් වීමට භාජනය වෙලා. ඒ හින්දා ඒ ගැන ඒ පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතුයි. ඔබ වහාම දන්ත වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා අවශ්‍ය ප්‍රතිකාරය සිදු කරගත යුතුයි. ඒක වේදනාව තියෙනකොට වෛද්‍යවරුන් ගාවට ගියාම දත ගැලවීම සිද්ධ කරන්නේ නැහැනේ අපි අහලා තියෙනවා. ඒ අවස්ථාවේදී කලින් අපි ගිහිල්ලා වෛද්‍යවරයා මුණ ගැහිලා වේදනානාශක ලබාගෙන එහෙම පොඩ්ඩක් අපි දැනුවත් කරමු. ඔව් ඇත්තටම දතක් වේදනාවෙන් තියෙන අවස්ථාවක අපි දත් ගැලවීම සිදු කරන්නේ නැහැ. මක්නිසාදයක් මේ එතන බැක්ටීරියා අධිග්‍රහණයක් තියෙනවා. එම ග්‍රහණය මර්ධනය කරලා තමයි අපි දත ගැලවීම කළ යුත්තේ. එහෙම නැත්නම් ඒ දතක් ගැලවීම මගින් එහි සිටින බැක්ටීරියන් ඔබගේ හෘදය වස්තුවට බලපෑමක් සිදු කළ හැකියි. ඒවා ලක්වා ගැනීමට අනිවාර්යයෙන්ම ප්‍රතිජීවක ඖෂධ භාවිතා කර වේදනාව සමනය වූ පසු රෝහලට පැමිණ ඔබගේ දත ගැලවීම කරගත යුතුයි. ඒ වගේම මෙතනදී මම හරි කැමතියි මතක් කරන්න අපි දත් ගැලවීම ගැන ඇත්තටම දැන් අවමයෙන් වශයෙන් තමයි කතා බහ කරන්නේ. ගැලවීමට පෙර අපි මේ දත රැක ගැනීම සඳහා අපේ රෝහල සතුව බොහෝ ප්‍රොසීඩියර්ස් තියෙනවා. අන්න ඒවට යොමු වීමේ අන්තිම විකල්පය තමයි මේ දත ගැලවීම කියන තැනට අපි දැන් ඉන්නේ. ගලවන්නේ නැතුව ගොඩක් දේවල් තියෙනවා කරන්න. දත් බද්ධ කිරීමක් කරන්න පුළුවන් නේද? ස්නායු පිරවීමක් කරන්න පුළුවන්. ඒ සඳහා අප රෝහලේ විශේෂිත වූ ඒකක තියෙනවා. ඒ සඳහා යොමු කිරීම මගින් ඔබගේ දත බේරා ගැනීමක් සිදු කළ හැකියි. ගලවපු දතක් ගොඩ කියන්නේ ගලවලා එතන දතක් නැහැ. හැබැයි ඒක යම් කාලයක කරදරකාරී ස්වභාවයක් වෙයිද මේ දත් ඉස්සරහින් තව ඈත් වෙයිද කොහොමද? අපි අහලා තියෙනවා එහෙම වෙනවා කියන කාරණය. එහෙම වෙන්න අවස්ථාව වැඩිද කොහොමද? ඔව් ඇත්තටම දතක් ගැලවීම තුලින් එතන එම ස්ථානයේ තිබෙන විදුරු මස ආශ්‍රිතව තියෙන බෝන්ස්. එතකොට ඒක එහා මෙහා වීමකට ලක්වීමක් සිදු වෙලා ඔබේ දෙපැත්තේ තියෙන දත්වල ඇතුළට නෙරීමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබගේ දතේ දෙපැත්තේ තියෙන ශක්තිමත් භාවය මත අපි ඇසස් කිරීමක් සිදු කරනවා. ඒ අනුව එතෙන්ට අලුතෙන් දතක් බද්ධ කිරීමක් සිදු කරන්න පුළුවන්. අවසාන වශයෙන් දැනගන්න කැමති වසර ගණනාවක හෙදර නිලධාරියක් විදිහට ඒ අත්දැකීමුත් එක්ක දන්ත සෞඛ්‍යයේ තියෙන වටිනාකම පැහැදිලි කර අවසාන වශයෙන් කැමතිම ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න තියෙන උපදෙස් පොඩ්ඩක් අපි දැනුවත් කරමු. ඇත්තටම කියන්න තියෙන්නේ දවසට දෙසරයක් එනම් උදෑසන රාත්‍රී නිින්දට පෙර ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මදින්න. ඔබේ සිනහව අපේ සිනහවයි.
සිනහව රැක ගන්න ඔන්න ඔබට පුළුවන් දන්ත සෞඛ්‍යයේ තියෙන වැදගත්කම මේ අපි කියපු දේවල් මෙතුමිය බොහොම ලස්සනට පැහැදිලි කරා කොහොමද නිවැරදිව දත් මදින්න ඕන බුරුසුවක් තෝරගන්නේ ඇයි අපි නිවැරදිව සහ දන්තාලේපයක් මගින් මොකද සිද්ධ වෙන කාර්යය මේ ගැන දැනුවත් වෙන්න මොකද අපි නිරෝගීකම ගැන හැමදාමත් ඔබව දැනුවත් කරනවා නිරෝගීකම තමයි නේද උතුම්ම සැපේ අපිට තියෙන වෙන මොකුත් නැහැ නේ ඉතින් ඒ නිසා ඔබ නිරෝගීමත්ව ඉන්න නම් අපි අර හිතන පොදු කාරණාවලට වඩා එහායින් ගිය විශේෂයෙන් දන්ත සෞඛ්‍ය ගැටලු මගින් අපිට ඇතිවන්න පුළුවන් වන ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරගන්න පුළුවන් කමක් තියෙනවා. බොහොම ස්තුතියි අද දවසේ මේ කතා බහට අපිත් එක්ක එකතුනේ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිතුමිය ලංකා සමරසේන මහත්මිය බොහොම ස්තුතියි අද දවසේ මේ සාකච්ඡාවට අපිත් එක්ක එකතුනට. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන්. හොඳයි අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුවත් තව බොහෝ දේවල් ආදරණීය ජීවිතය තුළින් අපි ඔබට ලබා දෙන සෝදානම් රැඳිලා ඉන්න ආදරණීය ජීවිතය සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.